ආයුබෝවන් දයාබර දරුවනේ මේ වීඩියෝ එකෙන් මම උත්සාහ කරන්නේ ඔයාලට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව වැදගත් කරුණු රාශියක් පැහැදිලි කරලා දෙන්න. මේ විදිහට සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව පැහැදිලි කරලා දෙන්න හේතු ගණනාවක් මට බලපෑවා. ඉන් එක හේතුවක් තමයි ප්‍රධාන හේතුව තමයි අපිත් එක්ක වැඩ කරන අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවන් අතරින් බොහෝ දෙනෙකුට මේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව තියෙන අවබෝධය මදි කියන එක මට දැනුණා. ඉතින් ඒක සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටින දරුවෙකුට ලොකු අවාසියක් මේ පේපර් එකේ ව්‍යුහය පිළිබඳව හරි වැටහීමක් නැතිනම්. ඉතින් පළවෙනි කාරණේ උනේ හේතුව උනේ ඒ දරුවන්ට ඒ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව පැහැදිලි අදහසක් දෙන එක. දෙවෙනි කාරණේ තමයි මට පෙනුණා මේ සාමාන්‍ය පෙළ විභාගයේත් එක්ක වැඩ කරනකොට මේ දරුවන්ට මඟ පෙන්වන සමහර වැඩිහිටියන්ටත් මේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ කියන එක පැහැදිලි වුණා. ඒ අරා සමහරවිට දරුවන්ට මේ ගැන දෙන යම් යම් තොරතුරු වල දෝෂ සහිත බවකුත් මට දකින්න ලැබුණා. ඒ කාරණා දෙකම විශේෂයෙන් හේතු වුණා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලා දුන්නොත් ඒ දරුවන්ගේ පැත්තෙන් ඒ දරුවන්ට ඒක වැදගත් වේවි කියලා. ඒතර අපි මේ වෙනකොට දන්නවා දල වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ සහ දෙක පත්‍රයේ කියලා පේපර් දෙකක් එනවා. අපි මුලින්ම බලමු මේ එක පත්‍රයේ සකස් වෙන්නේ කොහොමද කියලා. ඒතර ගණිතයේ එක පත්‍රයේ ආය නැවත ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. ඉන් එක කොටසක් හඳුන්වන්නේ ප්‍රශ්න පත්‍රයේ A කොටස කියලා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ A කොටසේ තියෙන්නේ ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්න 25. ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්න 25. එතකොට මේ ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්න 25 කොයි විදිහටද අපේ ගණිතයේ විෂය නිර්දේශයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්න එක බොහෝ දුරට වැදගත් වෙනවා. ඒතර අපේ සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය නිර්දේශය දිහා බැලුවාම මේ ගණිතයේ විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ ගණිතයේ තියෙන ප්‍රධාන තේමා 6ක විෂය කොටස් වලින්. ගණිතයේ තියෙන ප්‍රධාන තේමා 6ක විෂය කොටස් ඇතුළත් කරලා තමයි අපේ විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ. ඒතර ඒ තේමා 6 පිළිබඳව දැන ගැනීම අතිශයින්ම ඔබට වැදගත් වෙනවා. මේ තේමා 6 මම ඔබට පැහැදිලි කරලා දෙන්න. එකක් තමයි සංඛ්‍යා තේමාව. ඒතර සංඛ්‍යා තේමාව අපේ විෂය නිර්දේශයේ තියෙන තේමාවෙන් එක තේමාවක් අතිශය වැදගත් විෂය තේමාවක්. ඒකට සංඛ්‍යා තේමාව ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් ඔයාලා ඔය ඉගෙන ගන්න තාත්වික සංඛ්‍යා, ඊළඟට භාග, ඊළඟට දර්ශක හා ලඝු ගණක, සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි, ඊළඟට ප්‍රතිශත, පොලිය, කොටස් වෙළඳපොළ වගේ විෂය කොටස් සියල්ලම ඇතුළත් වෙන්නේ සංඛ්‍යා කියන තේමාවට. සංඛ්‍යා තේමාව අර ප්‍රධාන තේමා හයෙන් එකක්. ඊළඟට තව තේමාවක් තමයි මේ මිනුම් කියන තේමාව. මිනුම් තේමාව. ඒතර මිනුම් තේමාව ඇතුලේ අපිට හම්බ වෙන තා පාඩම් එකක කීපයක්. ඒකක් තමයි පරිමිතිය කියන මාතෘකාව. තව එකක් තමයි වර්ගඵලය. වර්ගඵලය අපි ඉගෙන ගන්නවා තල රූප වල වර්ගඵලය, ඊළඟට ඝන වස්තු වල මතු පිට පෘෂ්ඨ වර්ගඵල ගණනය කිරීම කියලා ඒ ප්‍රධාන කොටස් දෙකක්. එතකොට වර්ගඵලයේ මාතෘකාව එන්නේ මිනුම් තේමාවේ. ඊළඟට පරිමාව කියන සංකල්පය. පරිමාව. ඒතකොට පරිමාව කියන එක එන්නේ මිනුම් තේමාව යටතේ. ඊළඟට පරිමාණ රූප, ඊළඟට ත්‍රිකෝණමිතිය මේවා මිනුම් තේමාවෙන් එන විෂය කොටස්. මිනුම් තේමාවෙන් එන විෂය කොටස්. ඊළඟට අර ප්‍රධාන තේමා හයේ තව එකක් තමයි බීජ ගණිතය කියලා කියන්නේ. බීජ ගණිතය කියනකොට අපි හැමෝම දන්නවා බීජ ගණිතයට අයිති
විෂය පතේ මොකක්ද කියලා. ඔය වීජීය ප්‍රකාශන මේ වීජීය සංකේත භාවිතයත් එක්ක ගණිතයේ හටගත්තු ප්‍රධාන ධාරාවක් මේ. එතකොට මේ වීජ ගණිත වීජීය ප්‍රකාශන වල සාධක සෙවීම, වීජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරයේ සෙවීම, වීජීය භාග, ඊළඟට වීජීය සමීකරණ, ඒ වගේ ඊළඟට ප්‍රස්ථාර, අසමානතා, න්‍යාස වගේ විෂය එකක එන්නේ මේ වීජ ගණිතේ. වීජ ගණිතයේ තේමාව. ඒක තවත් තේමාවක්. ඊළඟ එක තමයි ජ්‍යාමිතිය තේමාව. ජ්‍යාමිතිය කියලා කිව්වම අපි දන්නවා කෝණ, ඊළඟට ත්‍රිකෝණවල ගුණ, සමාන්තරාශ්‍ර, ඊළඟට වෘත්තය පිළිබඳ ජ්‍යාමිතිය, ඊළඟට පත පාඩම, ඊළඟට ජ්‍යාමිතික නිර්මාණ කොටස, මේවා ඇතුළත් වෙන්නේ මේ ජ්‍යාමිතිය කියන තේමාවට. ඊළඟට සම්භාවිතාව, කුලක හා සම්භාවිතාව කියන තේමාව. කුලක හා සම්භාවිතාව මේකේ මාතෘකා දෙකක් තියෙන එකක් තමයි කුලක, අනිත් එක තමයි සම්භාවිතාව කියන කොටස. හයවෙනි එක තමයි හයවෙනි එක හැටියට මම මේ තියෙන්නේ සංඛ්‍යානය කියන තේමාව. සංඛ්‍යානය කියන තේමාව ඇතුලේ අපි කතා කරන්නේ ඔය දත්ත හැසිරවීම සම්බන්ධ සංඛ්‍යාත්මක තොරතුරු හැසිරවීම තමයි සංඛ්‍යානය කොටසේදී කරන්නේ. අපි මේ අර්ථය කතා කරනවා දත්ත නිරූපණය සහ දත්ත අර්ථකථනය කියන මාතෘකා දෙක. ඔන්න ඔය විෂය තේමා වලින් තමයි අපේ සාමාන්‍ය පෙළ ගණිතයේ විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ. එතන අපේ ප්‍රශ්න පත්‍රය දෙන්නේ විෂය නිර්දේශය ආවරණය වෙන ආකාරයට. විෂය නිර්දේශය ආවරණය වෙන ආකාරයට. එතකොට මේ පළවෙනි පත්‍රයේ ඒ කොටසට ආවම ඒ කොටසේ මම කිව්වා ලකුණු දෙක බැගින් ලැබෙන කෙටි ප්‍රශ්න 25ක් තමයි මේක තියෙන්නේ. කෙටි ප්‍රශ්න 25ක් තමයි මේක තියෙන්නේ. එතකොට මේ කෙටි ප්‍රශ්න 25න් සංඛ්‍යා තේමාව යටතේ ඔබට ලැබෙන්නේ ප්‍රශ්න 4යි. සංඛ්‍යා තේමාව යටතේ ඔබට ලැබෙන්නේ ප්‍රශ්න 4යි. එතකොට මිනුම් තේමාව යටතේ ලැබෙන්නේ ප්‍රශ්න 4යි. මිනුම් තේමාව යටතේ ලැබෙන්නේ ප්‍රශ්න 4යි. ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්න පත්‍රයේ හැදෙන්න ඕනේ ආකාරය නිශ්චිතව නිර්දේශ කරලා තියෙනවා. මේ විදිහට ප්‍රශ්න ඇතුළත් වෙන්න ඕනේ කියලා. විෂය නිර්දේශය මේ විදිහට මේ පේපර් එක තුල ආවරණය වෙන්න ඕනේ කියලා නිර්දේශ කරලා දෙනවා. ඒතර බීජ ගණිතයේ තේමාව යටතේ මේ ප්‍රශ්න 6යි. ඉතින් අපිට පේනවා සමහර අය හරියට දන්නේ නැහැ. බීජ ගණිතයේ තේමාව යටතේ ප්‍රශ්න කීයක් එනවද කියලා දන්නේ. කීපයක් එනවා කියලා කියනවා. අහවල් අවුරුද්දේ මෙච්චරක් ආවා කියලා කියනවා. අය වෙනත් වර්ෂයක වෙන ප්‍රශ්න සංඛ්‍යාවක් ආවා කියලා කියනවා. එහෙම වෙන්නේ නැහැ. 2016 ඉඳලා මේ වෙනකන් ඇදෙන මේ ප්‍රශ්න පත්‍රයේ බීජ ගණිතයේ තේමාව යටතේ කෙටි ප්‍රශ්න 6යි. කෙටි ප්‍රශ්න 6යි. ඊළඟට ජ්‍යාමිතියේ තේමාව යටතේ. ජ්‍යාමිතියේ තේමාව යටතේ කෙටි ප්‍රශ්න 8ක් එනවා. කෙටි ප්‍රශ්න 8ක් එනවා. ඔයාලා 2016 පේපර් එක අරගෙන එක පත්‍රයේ ඒ කොටසේ ජ්‍යාමිතියෙන් ආපු ප්‍රශ්න මොනවද කියලා බලන්න ගණන් කරගන්න ප්‍රශ්න 8යි තියෙන්නේ. 2017 බලන්න ප්‍රශ්න 8යි තියෙන්නේ. 2018 බලන්න ප්‍රශ්න 8යි තියෙන්නේ. 2019 බලන්න ඒ ප්‍රශ්න 8යි තියෙන්නේ. 2019 පේපර් එක අරගෙන පේපර් එක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න ප්‍රශ්න 8යි තියෙන්නේ. ප්‍රශ්න 8යි තියෙන්නේ. හරියටම ජ්‍යාමිතිය කොටසේ ප්‍රශ්න 8ක් අපිට පෙන්වන්න පුළුවන් මේ ප්‍රශ්න කියලා. හරිනේ? එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් වෙන්නේ. කුලක හා සම්භාවිතාව යටතේ ප්‍රශ්න 2යි තියෙන්නේ. කෙටි ප්‍රශ්න 2ක් තියෙනවා. ඊළඟට සංඛ්‍යානය කියන්නේ දත්ත නිරූපණය, දත්ත අර්ථකථනය යටතේ කෙටි ප්‍රශ්න 1යි ලැබෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ කෙටි ප්‍රශ්න 25 සකස් කරන්නේ. එතන මේ කෙටි ප්‍රශ්න 25 දී ඉහළ මට්ටමේ ගණිත හැකියාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතු දැක්වීම, ගැටලු විසඳීම වගේ ගණිතයේ තියෙන ඉහළ මට්ටමේ හැකියාව මැනීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ කෙටි ප්‍රශ්න පත්‍රයේ. ඒ වෙනුවට මූලික ගණිත කුසලතා, දැනුම කුසලතාවය, සංනිවේදන කුසලතාවය, සම්බන්ධතා දැකීමේ කුසලතාවය කියන කුසලතා යටතේ විතරයි මේ කෙටි ප්‍රශ්න 25 ඔයාලට හම්බ වෙන්නේ. ඔන්න ඔය විදිහට. ඒක දැනගන්න. ඉතින් මේක දැනගත්තාම මේ විභාගයට සූදානම් වෙන දරුවෙකුට පුළුවන් හරියට ඉලක්ක කරලා මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. මේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න. කෙටි ප්‍රශ්න 25ට ලෑස්ති වෙන්න පුළුවන්. එතකොට ළමයා දන්නවා කොයි මොන විෂය කොටස් වලින් මොන විදිහටද මේ ප්‍රශ්න එන්නේ කියලා. ඊළඟට මේ පේපර් එකේ B කොටස
B කොටසේ තියෙනවා ප්‍රශ්න 5. ඒවා කෙටි ප්‍රශ්න නෙමෙයි. ඒ ප්‍රශ්න වලට කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න. ඒතර මොනවාද මේ ව්‍යුහගත ප්‍රශ්න කියලා කියන්නේ? ව්‍යුහගත ප්‍රශ්නයක් කියන්නේ ප්‍රශ්නේ අපි ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ පිළිතුරු කරා යන්න මේ ගැටලුව විසඳගෙන යන්න පහසු වෙන ආකාරයට මේ ප්‍රශ්නේ පෙළගස්සලා තියෙනවා. ප්‍රශ්නෙට පිළිතුරු ලිවීම පහසු වෙන ආකාරයට ප්‍රශ්නේ පෙළගස්සලා නම් එතකොට අපි කියන ප්‍රශ්නය ව්‍යුහගත කරලා කියලා. ව්‍යුහගත. හරි ලේසි මේ ප්‍රශ්නයක් ව්‍යුහගත කරපුවාම පිළිතුරු සපයන්නට පහසුවක්. ඔහුට ප්‍රශ්නය තුලම තියෙනවා මේ ප්‍රශ්නේ විසඳාගෙන ඉස්සරහට යන්න පෙළ ගැස්මක් ඒ ප්‍රශ්නේ තුලම තියෙනවා. අන්න එවැනි ප්‍රශ්න 5ක් ඇතුළත් වෙනවා එක පත්‍රයේ B කොටසේ. එවැනි ප්‍රශ්න 5ක්. එතකොට මේ ප්‍රශ්න 5 නිර්දේශ කරලා තියෙනවා මෙන්න මෙහෙම. එක ප්‍රශ්නයක් කොටස් කරනකොට ඒ ප්‍රශ්නයට ඇතුළත් කරන්න පුළුවන් උපරිම කොටස් ප්‍රමාණය 5යි. උපරිම කොටස් ප්‍රමාණය. දැන් පළවෙනි ප්‍රශ්නේ කියලා හිතන්නකො. පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි කොටසක් දුන්නේ නැහැ. දෙවෙනි කොටසක් දුන්නේ නැහැ. තුන්වෙනි කොටසක් දුන්නේ නැහැ. හතරවෙනි කොටසක් දුන්නේ නැහැ. පස්වෙනි කොටසක් දුන්නේ නැහැ. හැබැයි හයවෙනි කොටසක් තියෙන්න බෑ. ප්‍රශ්නේ අනු කොටස් 5කට වඩා තියෙන්න බෑ. උපරිම ගේන්න පුළුවන් 5කට පමණයි. අන්න ඒ විදිහට මේක සීමා කරලා. හැබැයි අවම තියෙන්න ඕනේ කොටස් 3ක්. අවම කොටස් 3ක් තියෙන්න ඕනේ මේ හැම ප්‍රශ්නයකටම. උපරිම කොටස් 5යි අවම කොටස් 3කුයි තියෙනවා. අන්න ඒ විදිහේ ප්‍රශ්න 5ක් තියෙනවා එක පත්‍රයේ B කොටසේ. ප්‍රශ්න 5. එතකොට ඒ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5ට බීජගණිතයේ තේමාවෙන් සහ ජ්‍යාමිතිය තේමාවෙන් ප්‍රශ්න ඇතුළ නොකළ යුතුයි කියලා නිර්දේශ කළා. ඒතර බීජගණිතයේ ගැටලු නැහැ. ප්‍රශ්න නැහැ එක පත්‍රයේ B කොටසේ. ජ්‍යාමිතිය ප්‍රශ්න නැහැ. ජ්‍යාමිතිය ප්‍රශ්න නැහැ. එතකොට ප්‍රශ්න තියෙන්නේ මොනවා තේමාවෙන්ද? සංඛ්‍යා තේමාවෙන් තියෙනවා. සංඛ්‍යා තේමාවෙන් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. බොහෝ විටින් එකක් භාග ගැටලු. අනිත් එක ප්‍රතිශතය අනිකුත් විෂය ඒකක වලින් අනිත් ප්‍රශ්න එනවා. ඊළඟට මිනුම් තේමාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. මිනුම් තේමාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට කුලක සම්භාවිතාව තේමාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට සංඛ්‍යානීය තේමාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 ලැබෙන්නේ. ඔන්න ඔක තමයි ගණිතයේ එක පත්‍රයේ ව්‍යුහය විදිහට නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මේ ගණිතයේ එක පත්‍රය හරි ලේසි. මොකද මේ ගණිතයේ එක පත්‍රයේ තුල ඉහළ මට්ටමේ ගණිත හැකියා පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා ගණිතය කියන විෂයේ සාමාන්‍ය දැනුම් මට්ටමක් තියෙන දරුවෙකුට පුළුවන් මේ ගණිතයේ එක පත්‍රයෙන් ඉතා ඉහළ ලකුණකට යන්න. ඒත් අපි දන්න මේ ගණිතයේ ඇතුලේ මේ ගණිතය කියන විෂයේ මේ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප කියලා කොටසක් හඳුනාගෙන තියෙනවා. ඒ අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප කියන කොටසෙන්ම පමණයි ඔයාලට ගණිතයේ එක පත්‍රයේ සියලුම ප්‍රශ්න ලැබේ. ඒ නිසා ගණිතයේ දෙක පත්‍රයට සාපේක්ෂව ගණිතයේ එක පත්‍රය ඔබට අතිශය පහසු ප්‍රශ්න පත්‍රයක් වෙනවා. ඒ නිසා ඔබ සැලසුම් කරගන්න ඕනේ මේ විභාගයේදී මේ ගණිතයේ එක පත්‍රයෙන් ඉතා ඉහළ ලකුණකට යන්න. ඉතා ඉහළ ලකුණකට යන්න. ඇත්තටම පහසුවෙන් පුළුවන් ළමයෙකුට මේ ගණිතයේ එක පත්‍රයේ ලකුණු 90කට වඩා ලකුණකට එන්න. එහෙම වුණොත් දෙක පත්‍රයේ සාමාන්‍ය ලකුණක් එකතු කරගත්තත් ළමයෙකුට පුළුවන් මේ විභාගයේ අවසාන ප්‍රතිඵලය ඒ සාමාර්ථය කරා පහසුවෙන් ගෙනියන්න. ඔක තමයි අපේ සැලැස්ම අපේ බලාපොරොත්තුව වෙන්නේ. පේපර් එකේ ව්‍යුහය අපි දැනගත්තාම අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ සැලැස්මක් එක්ක මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන වැඩපිළිවෙලක් හදාගන්න. හොඳයි එහෙනම් අපි ඊළඟට බලමු මේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සකස් වෙන්නේ කොයි ආකාරයකටද කියලා. අපි පැහැදිලි කරගත්තා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැදෙන විදිය, ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයේ සැකස්ම මොකක්ද කියලා. ඒතර දෙවැනි පත්‍රයේ
අර පළවෙනි පත්‍රයේ වාගේම දෙවෙනි පත්‍රයත් ආපහු ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. එකක් A කොටස, ප්‍රශ්න පත්‍රයේ A කොටස. ප්‍රශ්න පත්‍රයේ A කොටසේ තියෙන්නේ ලකුණු 10 බැගින් වන ප්‍රශ්න 6ක්. එක ප්‍රශ්නයකට ලකුණු 10ක් ලෙන් කරලා දෙනවා. එහෙම ප්‍රශ්න 6ක් A කොටසේ තියෙනවා. එතකොට මේ ප්‍රශ්න 6 ඇතුළත් වෙන්නේ මේ ප්‍රශ්න 6 ඇතුළට එනවා බීජගණිතයෙන් ප්‍රශ්න 3ක්. බීජගණිතයේ තේමාවෙන් එනවා දෙක පත්‍රයේ A කොටස ඇතුළට සම්පූර්ණ ප්‍රශ්න 3ක්. ඊළඟට ජ්‍යාමිති තේමාවෙන් දෙක පත්‍රයේ A කොටසට කිසිම ප්‍රශ්නයක් ඇතුළත් වෙන්නේ නැහැ. ජ්‍යාමිතිය දෙක පත්‍රයේ A කොටසේ ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රශ්න 3ක් බීජගණිතයෙන් එනවා. ඊතර ප්‍රශ්න 3 එන්නේ ජ්‍යාමිතිය හැර අනෙක් තේමාවලින්. එතකොට ඔය විදිහට තමයි දෙවනි පත්‍රයේ A කොටසේ ප්‍රශ්න 6 ඔබට ලැබෙන්නේ. ඒ ප්‍රශ්න 6න් දෙකක් ව්‍යුහගත කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න දෙක ඉහළ මට්ටමේ ගණිත හැකියා මැනෙන ප්‍රශ්න දෙකක්. ඒතර ව්‍යුහගත කරන්නේ නැහැ කියන්නේ මොකක්ද? ඔබට කියවා පළවෙනි පත්‍රය ගැන කතා කරද්දී ප්‍රශ්නයක් ව්‍යුහගත කරනවා කියන්නේ මොකක්ද කියලා. ප්‍රශ්නය විසඳීමට පහසු වෙන ආකාරයට නැත්නම් පිළිතුරු ලිවීමට පහසු වෙන ආකාරයට ප්‍රශ්නේ පෙළගස්සලා ඉදිරිපත් කරනවා නම් ඒකට අපි කියනවා ප්‍රශ්නේ ව්‍යුහගත කරනවා කියලා. එහෙම නැතුව ප්‍රශ්නේ එහෙම් පිටින්ම ඉදිරිපත් කරනවා නම් එහෙම පෙළගැස්මකින් තොරව ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා නම් අපි කියනවා ඒ ප්‍රශ්නේ ව්‍යුහගත කරන්නේ නැහැ කියලා. එතකොට අර දෙවනි පත්‍රයේ A කොටසේ තියෙන ප්‍රශ්න 6න් දෙකක් ව්‍යුහගත කරන්නේ නැතුව දෙනවා. අනෙක් ප්‍රශ්න 4 පෙළ ගස්සලා අණු කොටස් වලට කඩලා දෙනවා. එතකොට මේ අණු කොටස් වලට කැඩීමේදී අර වගේම උපරිම කොටස් 5යි අවම කොටස් 3යි කියන සීමාව තුල. කියන්නේ ප්‍රශ්නේ කොටස් කරනකොට අණු කොටස් වලට කඩනකොට උපරිම දෙන්න පුළුවන් කොටස් 5යි. ඊළඟට අවම කොටස් 3ක්. අවම වශයෙන් මේ ප්‍රශ්නයක කොටස් 3ක්වත් තියෙන්න ඕනේ කියන නිර්දේශය මත තමයි මේ ප්‍රශ්න සකස් කරන්න නියම වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි දෙවැනි පත්‍රයේ A කොටසේ ප්‍රශ්න 6 සකස් වෙන්නේ. ඒතර ප්‍රශ්න 6න් ඔබ පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්න 5කට පමණයි. ඒතර එතන තෝරා ගැනීමක් කරන්න නිදහස ඔබට තියෙනවා. මේ ප්‍රශ්න 6න් ඔබට වඩා හොඳින් මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්න 5ක් තෝරගෙන ඒ ප්‍රශ්න 5ට පිළිතුරු ලියන්න ඔබට ඉඩ කඩ සලසලා තියෙනවා. ඒ විදිහට ඊළඟට දෙක පත්‍රයේ B කොටස. දෙක පත්‍රයේ B කොටසේ තියෙන්නේ ලකුණු 10 බැගින් ලැබෙන ප්‍රශ්න 6ක්. ලකුණු 10 බැගින් ලැබෙන ප්‍රශ්න 6ක් තමයි B කොටසේ තියෙන්නේ. ඒකෙනුත් ඔබ පිළිතුරු ලියන්න ඕනේ ප්‍රශ්න 5කට පමණයි. ඒකට මේ ප්‍රශ්න 6න් එකක් අතහරින්න පුළුවන්. 5ක් තෝරගෙන ඒ 5ට පිළිතුරු ලියන්න වෙනවා. එතකොට මේ ප්‍රශ්න 6 සකස් වෙන ආකාරය. මේ B කොටසේ ප්‍රශ්න 6 ඇතුළට බීජගණිතය එන්නේ නැහැ. බීජගණිතයේ ප්‍රශ්න ඇතුළත් වෙන්නේ නැහැ. ඇයි? මේ A කොටසට බීජගණිතයෙන් 3ක් ඇතුළත් කරනවානේ. එතකොට B කොටසට බීජගණිතයෙන් ප්‍රශ්න ඇතුළත් කරන්නේ නැහැ. ඒකයි නිර්දේශය. හැබැයි ජ්‍යාමිතියෙන් එනවා ප්‍රශ්න 3ක්. ජ්‍යාමිති තේමාවෙන් එනවා ප්‍රශ්න 3ක්. ඒ ප්‍රශ්න 3ත් අපිට හඳුනා ගන්න පුළුවන් මොන කොටස් වලින්ද එන්නේ කියලා. එක ප්‍රශ්නයක් එනවා සාධනය සහිතව සරල රේඛීය තල රූප වල ජ්‍යාමිතිය. ඒ කියන්නේ ත්‍රිකෝණ, සමාන්තරාශ්‍ර පිළිබඳව අපි ඉගෙන ගන්න දේවල් වලින් සාධනය සහිත ප්‍රශ්නයක් එනවා. අර ජ්‍යාමිතිය දෙන ප්‍රශ්න තුنين එකක් ඒක. එතකොට තව එකක් එනවා වෘත්තය පිළිබඳ ජ්‍යාමිතිය. වෘත්තය පිළිබඳව අපි ඉගෙන ගන්න 10 ශ්‍රේණිය පාඩම් දෙකක්. එකක් තමයි වෘත්තයක ජ්‍යාය කියන පාඩම. අනිත් එක වෘත්තයක කෝණ කියන පාඩම. ওই පාඩම් දෙක අපි කතා කරන 10 ශ්‍රේණී ගණිතයේදී. ඊළඟට 11 ශ්‍රේණියේදී එකතු වෙන වෘත්තය පිළිබඳ ජ්‍යාමිතියට වෘත්ත චතුරස්‍ර කියන අදහස. වෘත්ත චතුරස්‍ර පාඩම. ඊළඟට ස්පර්ශක පාඩම. වෘත්තවල ස්පර්ශක කියන පාඩම.
තොර වෘත්තය පිළිබඳ ජ්‍යාමිතිය අපිට එන්නේ පාඩම් 1ක 4යි 10න් 2යි 11න් 2යි. තොර එතනින් එනවා එක ප්‍රශ්නයක් වෘත්තය පිළිබඳ ජ්‍යාමිතිය. තොර ඒක සාධනය ඇතුළත් ගැටලුවක් වෙනවා ඔයාලට. ටිකක් ඔයාලා මහන්සි වෙන්න ඕනේ ගැටලු දෙකක්. ඒ ගැටලු දෙක මොකද හොඳ තර්කන හැකියාවක් තියෙන්න ඕනේ ඔයාලට ජ්‍යාමිතියේ මේ සාධනය කියන එක සාර්ථකව කරගන්න. උඹ දෙනකොට ඔන්න ඔතන පොඩි ගැටලුවක් තියෙනවා. හැබැයි මේක හරි පිළිවෙලට ජ්‍යාමිතිය ඉගෙන ගන්නවා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව නිවැරදිව අනුපිළිවෙලට පියවරෙන් පියවර ඉගෙන ගන්න. ඒතර ජ්‍යාමිතිය අත්‍තරම අපිට සාර්ථක වෙන්න බැරි විෂය පතයක් නෙවෙයි. ඊළඟට ජ්‍යාමිතියේ ප්‍රශ්න තුනෙන් තව එකක් ඉන්නේ. ඒක නම් මේ ගොඩක් ළමයි කැමති ප්‍රශ්නයක්. ඒ තමයි ජ්‍යාමිතික නිර්මාණ. ජ්‍යාමිතික නිර්මාණ යට තියෙනවා ප්‍රශ්නයක්. ඒක බොහෝ දෙනෙක් සාර්ථකව මුහුණ දෙන ප්‍රශ්නයක් වුණා පහුගිය කාලය පුරාම. ඒක එකක්. ඔය විදිහට ජ්‍යාමිතියෙන් ප්‍රශ්න තුනක් එනවා. බීජ ගණිතයෙන් එන්නේ නැහැ. අනෙක් ප්‍රශ්න තුන ඉතුරු තේමා වලින් එනවා. ඉතුරු තේමා වලින් එනවා. මොකක් වෙලාවට කුලක හා සම්භාවිතාව ප්‍රශ්නයක් එනවා. ඊළඟට ඔය දෙක පත්‍රයේ B කොටසේ උතෙන්ට සමාන්තර ශ්‍රේණි හා ගුණෝත්තර ශ්‍රේණි ඒකකෙන් ප්‍රශ්නයක් එනවා. ඊළඟට ඔය ඝන වස්තු වල පරිමාණ මිනිතේ යටතේ. ඒක මිනිතේ කියලා කියනවා. ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන එකකින් ගැටලුවක් එනවා. ඉතින් ওই විදිහට දෙවනි පත්‍රයේ B කොටස සකස් වෙනවා. ඒත් ඔන්නෝම තමයි මම මේ දල වශයෙන් වලට පැහැදිලි කරේ ප්‍රශ්න පත්‍ර දෙක සකස් වෙන්නේ කොහොමද? ඒකට විෂය නිර්දේශය කොයි ආකාරයකටද බද්ධ වෙලා තියෙන්නේ කියන එක පැහැදිලි කළේ. එතකොට ඔයාලට පුළුවන් දැන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දරුවෝ හැටියට මේ ප්‍රශ්න පත්‍රයේ මේ ව්‍යුහය, ඒකේ අන්තර්ගතය, ඒකත් එක්ක විෂය නිර්දේශයේ ගැට ගැහිලා තියෙන ආකාරය හරියාකාරව තේරුම් අරගෙන ඔයාලට පුළුවන් මේ පේපර් එකට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ කලින් සැලසුම් කරන්න. සැලසුම් කරලා ඒ අවශ්‍ය වැඩ කොටස් වලට නිවැරදි බර තැබීමක් කරන්න. බීජ ගණිතය අපි මොනවද කරන්නේ? ජ්‍යාමිතිය තේමාවේ මොනවද අපි කරගන්නේ? සංඛ්‍යා තේමාවේ අපි මොනවද කරගන්න ඕනේ? ඒකේ විභාග ප්‍රශ්න ටික එන්නේ කොහොමද? පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික අරගත්තාම අපිට එන්න පුළුවන් හොඳ අවබෝධයකට. ඒවට උත්තර ලිව්වහම ඔයාලට අවබෝධ වෙනවා මේකේ මට්ටම මේකයි කියලා. ඔන්න ඔය විදිහට ඔයාලා විෂය නිර්දේශය ආවරණය කරගත්තට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයේ දිහා බලලා මේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ලබාගත හැකි ඉහළම ලකුණට යන්නේ කොහොමද කියන එක සැලසුම් කරගෙන ඒ සඳහා වැඩපිළිවෙලක් හදාගන්න ඔබට පුළුවන් වෙනවා. එතකොට මේ නිශ්චිතව අපිට පුළුවන් මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න වලට කලින් ඉඳන් ලෑස්ති වෙන්න, වේලාසනම ලෑස්ති වෙන්න පුළුවන්. ඒතර අපිට අනපේක්ෂිත ප්‍රශ්න එන්නේ නැහැ. මේ විභාගේ කවදාවත් එහෙම අනපේක්ෂිත ප්‍රශ්න එන්නේ නැහැ. ඇයි? අනපේක්ෂිත ප්‍රශ්න එන්නේ නැහැ කියලා කියන්නේ මේ නිශ්චිත නිර්දේශයකට යටත්ව තමයි මේ පේපර් එක හැදෙන්නේ. නිශ්චිත නිර්දේශයකට රාමුවකට යටත්ව තමයි මේ පේපර් එක හැදෙන්නේ. විභාගෙ ලියලා ඇවිල්ලා කියන්න බෑ අනේ අපි දැනගෙන හිටියේ නෑ මේ වගේ වෙනවා වෙනදා ආපුවා නෙමේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම කියන්න බෑ. එහෙම කවුරු හරි කරන බොරු මේවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා දරුවනේ අපි ඉදිරියට කතා කරමු. තව ඉදිරියට එන වීඩියෝවකින් අපි කතා කරමු මේ විෂය අන්තර්ගතයත් එක්ක කොහොමද මේ ප්‍රශ්න පත්‍රයේ අපි කොටසින් කොටසට නැත්නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නෙට සාර්ථකව පිළිතුරු ලියන්නේ කොහොමද? මේකේ ලකුණු දීමේ පටිපාටිය මොකක්ද? එතකොට මේ උපරිම ලකුණකට යන්න උත්තර ලියන කෙනා කොයි විදිහටද මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ කියන අතිශය වැදගත් කාරණා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ වීඩියෝ එකේ ප්‍රශ්න පත්‍රය පිළිබඳව මම කරපු පළවෙනි වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගැනීමට ඉඩකඩ සලසලා දෙන එක. එතකොට මම හිතනවා බොහෝ දුරට දැන් මේ ප්‍රශ්න පත්‍රයේ
ව්‍යුහය පිළිබඳව ඔබට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඔබ ඉදිරි කාලවකවානුව තුල මේ අවබෝධයෙන් යුතුව ඔබ මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල ගොඩනගාගෙන ඒ ඔස්සේ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී කියලා මම ඒ අපේක්ෂාවෙන් ඒ බලාපොරොත්තුවෙන් සියලු දෙනාටම සුබ පතනවා.